समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस् सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् पंचमानि भिक्खवे इंद्रियाणि कतमानि पंच सद्दिन्द्रियं विरेन्द्रियं सतीन्द्रियं समाधिन्द्रियं पञ्चेन्द्रियं इमानिको भिक्खवे पंचेन्द्रियाणि इमे संको भिक्खवे पंचन्नं इंद्रियाणं समत्ता परिपूरत्ता अरहं होति ततो मुदुतरेहि अनागामी होति ततो मुदुतरेहि सकदागामी होति ततो मुदुतरेहि सोतापन्नो होति ततो मुदुतरेहि धम्मानुसारी होति ततो मुदुतरेहि सද්ධානුसारी होति සද්ධාවන්ත පින්තුනි හැමදිනම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ගම්පහ විලබඩ පාරේ පදිංචිව සිට පරලෝසපත් වන්නට යෙදුණු BLDF බාලසූරිය ආදරණීය මෑණියන් වහන්සේගේ 11 වැනි ගුණ සමරුව නිමිති කොටගෙන එතුමිය ඇතුළු මිය පරලෝකීය ආදරණීය මව්පියන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ පෙරදරි කරගෙන ශ්‍රේයාකාන්ති මහත්මිය ඇතුළු දූදරු ඥාති හිත මිත්‍රාදීන් විසින් අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ නිවන් අවබෝධය සඳහා වැඩි යුතු ගුණ ධර්ම අතර විශේෂයෙන් අපේ අවධානය යොමු කළ යුතු කාරණා පහක් පිළිබඳව ඒ තමයි ඉන්ද්‍රිය ධර්ම. තථාගතයන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනාවලදී පැහැදිලි කරනවා මේ ඉන්ද්‍රිය ධර්ම වැඩිම පිළිබඳව අඩු වැඩි භාවයේ මත තමයි කෙනෙක් කොතෙක් ඉක්මනින් නිවන් අවබෝධ කරනවද ඒ තනත්තාට නිවන් අවබෝධ කිරීම කොතෙක් ප්‍රමාද වෙනවද කියන මේ කාරණය තීරණය වෙන්නේ කියන බව. විශේෂයෙන්ම ධර්මානුධර්ම ප්‍රතිපදාව පිළිබඳව තථාගතයන් වහන්සේ ප්‍රභේද 4ක් දක්වනවා ඒ පුද්ගලයා ගුණධම් වැඩිීමේ ප්‍රමාණයන් අනුව. සුඛාපටිපදා කිප්පාවිඥා සුඛාපටිපදා දන්දාවිඥා දුක්ඛාපටිපදා කිප්පාවිඥා දුක්ඛාපටිපදා දන්දාවිඥා වශයෙන්. එතකොට මෙතන කිප්පාවිඥා දන්දාවිඥා වශයෙන් බෙදී යනවා ඊළඟට සුඛපටිපදාව දුක්ඛපටිපදාව වශයෙන් බෙදී සුඛ දුක්ඛ භාවයේ තීරණය වෙන්න ඒ පුද්ගලයාගේ චිත්තසංතානයේ කෙලෙස් ධර්මයන්ගේ අඩු වැඩි බව චිත්ත ඒකාග්‍රතාවය සමාධිය ප්‍රගුණ කරලා තියෙන ප්‍රමාණය ආදී කරුණු හේතු වෙන බව
තථාගතයන් වහන්සේ සූත්‍ර දේශනාවලදී පැහැදිලි කරලා තියෙනවා. දණ්ඩාභිඥ බව හෝ කිප්පාභිඥ බව තීරණය වීමට ප්‍රධානම සාධකයේ හැටියට දක්වලා තියෙන්නේ මේ ඉන්ද්‍රිය ධර්මයන් කොතෙක් ප්‍රමාණයක් දියුණු කරලා තියනවද කියන කාරණය. එතකොට යම්කිසි කෙනෙක් ඉතා ප්‍රබල විදිහට ඉන්ද්‍රිය ධර්ම ප්‍රගුණ කරලා තියෙනවා නම් ආසන්න භවවලත් ඒ වගේම මේ ජීවිතේ ඒවා අවදි කරගන්නට සමත් වෙනවා නම් ඒතනත්තා කිප්පාභිඥ වහා අවබෝධය ලබන්නට සුදුසුකම් ලබනවා. ඒතනත්තාගේ ඉන්ද්‍රිය ධර්ම දුර්වල නම් ඒතනත්තා අවබෝධය ලබන්නට කල්ගත වෙනවයි කියන බව තථාගතයන් වහන්සේ එහිදී පැහැදිලි කරනවා. දැන් අපි අද මේ මාතෘකා කරන ලද සූත්‍ර දේශනාව සංයුත්ත නිකායේ ඉන්ද්‍රිය සංයුත්තේ මුදුතර වර්ගයේ සඳහන් වෙන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවෙහි විශේෂයෙන් පැහැදිලි කරනවා මේ ඉන්ද්‍රිය ධර්ම හාත්පසින් සම්පූර්ණ වෙන විදිහට පරිපූර්ණ විදිහට වැඩුවොත් එය අරහත්ත්වයටපත් වෙන්නට හේතු වෙනවා. ඊට වඩා ටිකක් මුදු විදිහට ඊට වඩා ටිකක් අඩු විදිහට මේ ඉන්ද්‍රිය ධර්ම වර්ධනය කරපු කෙනාට අනාගාමී ඵලයටපත් වෙන්නට එය උපකාර වෙනවා. ඊටත් වඩා අඩු මට්ටමින් වඩලා තියෙන කෙනාට සකදාගාමී වෙන්නට උපකාර වෙනවා. ඊටත් අඩු මට්ටමින් වඩලා තියෙන කෙනාට සෝවාන් ඵලය සඳහා උපකාර වෙනවා. ඊටත් අඩු මට්ටමින් වඩලා තියෙන කෙනාට ධම්මානුසාරී මට්ටමට සහ ඊටත් අඩු මට්ටමට වඩලා තියෙන කෙනාට සද්ධානුසාරී මට්ටමින් ගුණධම් වඩලා සෝවාන් ඵලයට පැමිණෙන්නට එය උපකාර වෙනවයි කියන බව මේ සූත්‍ර දේශනාවෙහි පැහැදිලි කරනවා. එතකොට මෙතරම්ම ආනිසංසදායක මෙතරම්ම නිවන් මඟට උපකාර වෙන ඉක්මනින් නිවන් දකින්නවද කල්ගත වෙලා නිවන් දකින්නවද කියන කාරණේ ඍජුවම තීරණය කරන්නට බලපාන අරහත්ත්වයටපත් වෙනවද අනාගාමී වෙනවද සකෘදාගාමී වෙනවද සෝවාන් වෙනවද ඒ සෝවාන් මඟට යොමු වෙනවද කියන කාරණේ තීරණය කරන ප්‍රධානම කරුණු පහ වෙන මේ ඉන්ද්‍රිය ධර්ම මොනවද ඒවා දියුණු කරගන්නේ කොහොමද කියන කාරණයයි අද ධර්ම දේශනාවේදී අපි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. අපිට ඉන්ද්‍රිය කියනකොට කාරණා දෙකක් සිහිපත් වෙන්නට පුළුවන්. පළවෙනියටම අපිට ඉන්ද්‍රිය කියනකොට සිහිපත් වෙන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රිය. එතකොට මනසත් ඉන්ද්‍රියක් හැටියට හඳුන්වනවා. එතකොට මේ ෂඩේන්ද්‍රියන් පිළිබඳව තමයි ගොඩක් දෙනාට අවධානය යොමු වෙන්නේ. නමුත් මෙහිදී මේ නිවන් දකින්නට උපකාර වෙන ඉන්ද්‍රිය හැටියට අපි හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මනසෙහි වැඩෙන චෛතසික ධර්ම පහක් පිළිබඳව. ඒවා බොජ්ජංග ධර්ම පිළිබඳව සඳහන් වෙනකොට එක් තැනකදී ඉන්ද්‍රිය ධර්ම හැටියට සඳහන් වෙනවා. තවත් තැනකදී බල ධර්ම හැටියට සඳහන් වෙනවා. මොනවද මේ ඉන්ද්‍රිය ධර්ම සහ බල ධර්ම හැටියට සඳහන් වෙන චෛතසික ධර්ම පහ? සද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව. තොර බුදුරජාණන් වහන්සේ මෙහිදී දක්වනවා මහණෙනි මොනවද පංච ඉන්ද්‍රිය කියලා කියන්නේ? සද්ධින්ද්‍රියං, විරේන්ද්‍රියං, සතීන්ද්‍රියං, සමාධීන්ද්‍රියං, පඤ්ඤේන්ද්‍රියං. ඉමානිකෝ භික්ඛවේ පංචේන්ද්‍රියං. මහණෙනි මේ නිවන් දකින්නට උපකාර වෙන බොජ්ජංග ධර්ම හැටිය එහෙම නැත්නම් බෝධිපාක්ෂික ධර්ම හැටියට වැඩි යුතු ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ මෙන්න මේ ධර්මතා පහයි. එතකොට මේ ධර්ම පහ අපේ චිත්තසංතානයන්හි දියුණු කරගන්නා ප්‍රමාණය මත තමයි ඒ පුද්ගලයා ඉක්මනින් නිවන් දකින්නවද කල්ගත වෙලා නිවන් දකින්නවද මේ භවයේ අරහත්ත්වයටපත් වෙනවද අනාගාමී සකෘදාගාමී හෝ සෝවාන් ඵලයටපත් වෙනවද එහෙමත් නැත්නම් සෝවාන් මගට යොමු වෙනවද කියන මේ කාරණා තීරණය වෙන්නේ කියන බව බුදුරජාණන් වහන්සේ මෙහිදී අවධාරණය කරනවා. එහෙමනම් බෞද්ධයින් අපි හැම කෙනෙක්ම නිවන් දකින්නට වෑයම් කරන උත්සාහවත් වෙන ගිහි පැවිදි ඔබ අප සියලු දෙනාම විශේෂයෙන් අධ්‍යයනය කරලා පුරුදු පුහුණු කළ යුතු කාරණා පහක් තමයි මේ ඉන්ද්‍රිය ධර්ම හැටියට තථාගතයන් වහන්සේ බෝධිපාක්ෂික ධර්ම කතාවේදී ඒ වගේම මේ සූත්‍ර දේශනාවල වෙන්වත් පැහැදිලි කරන්නේ. එතකොට
මෙහි කියවෙන කාරණා පහ අපේ වෙනත් අවස්ථාවල ඕනෑතරම් අහලා පළපුරුද්ද තියෙනවා. සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥා. නමුත් සද්ධාව තිබුණු පමණටම එය ඉන්ද්‍රිය ධර්මයක් හෝ බල ධර්මයක් බවට පත් වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ ඉන්ද්‍රිය කියන වචනයෙන් මෙහි අදහස් වෙන්නේ අවශේෂ නාම රූප ධර්මයන්ට නායකත්වය දෙන්නට, එහෙම නැත්නම් ඒවා හසුරවන්නට පුළුවන් බලයක්, හැකියාවක් මේ තුල තියෙනවා කියන අර්ථය. එතකොට මේ චෛතසික ධර්ම යම් සිතක හට ගන්නවා නම් ඒ චෛතසිකයට පුළුවන්කම තියෙනවා අවශේෂ චිත්තචෛතසික ධර්මයන් තමන්ට අනුකූලව තමන් යොමු වෙන දිශාවට යොමු කරන්නට. අපේ බෞද්ධයින් හැටියට ධර්මානුකූලව අපි තේරුම් අරගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මමය, ඔහුය, සත්‍යේක්‍ය, පුද්ගලයෙක් කියලා අපි හිතාගෙන හිටියට මම භාවනා කරනවා, මම ගුණධම් වඩනවා, මම නිවන් දකින්නවා කියලා අපි සම්මත වශයෙන් කතා කළාට එහෙම මට ඕන විදිහට කරන්න පුළුවන් කිසිවක් මෙහි ඇත්තේ නැහැ. ඒ මොකද මම කියලා කෙනෙක් නැති නිසා. ඒතර මම කියන්නේ අපි හදාගත්තු සම්මුතියක් පමණයි. ඇත්තටම මෙහි ක්‍රියාත්මක වෙන්නේ නාම රූප ධර්ම සමූහයක් හේතුඵල වශයෙන්. එතකොට ඒ ධර්ම සමූහය ක්‍රියාත්මක වීමේදී ඒවා ක්‍රියාත්මක වෙන යම් යම් ක්‍රම තියෙනවා. එහෙම නැත්නම් ධර්මතා තියෙනවා. ඒ ධර්මතා අතර මේ ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ මේ කියන චෛතසික ධර්ම, මේ කියන ගුණ ධර්ම වලට පුළුවන්කම තියෙනවා අවශේෂ චිත්ත චෛතසික ධර්මයන් ඒ තමන් යොමු වෙන පැත්තට නතු කරන්නට. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය ධර්ම ප්‍රමුඛ කොට, විශේෂ කොට දේශනා කරන්නේ ඒ තරම්ම බලවත්ය, ඒ තරම්ම වැදගත්ය නිවන් දැකීම සම්බන්ධව කියන කාරණා. ඒ මොකද ඒවා මතුවෙන ප්‍රමාණයත් එක්ක තමයි අවශේෂ චිත්තචෛතසික ධර්මයන් ඒ දිශාවට යොමු වීම තීරණය වෙන්නේ. ඒ නිසා ඉන්ද්‍රිය ධර්ම කියන වචනේ තේරුම අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන. අර ඇස කන නාසය දිව ශරීරය කියන මේවා අපි භෞතික ඉන්ද්‍රිය හැටියට හඳුනා ගන්නවා. මානසික වශයෙන් ඉන්ද්‍රිය ධර්ම හැටියට සද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව නිවනට ඍජුවම උපකාර වෙන බෝධිපාක්ෂික ධර්ම කතාවෙහිදී ප්‍රමුඛ කොට සැලකෙන ඉන්ද්‍රිය ධර්ම හැටියට හැඳින්වෙනවා. එතකොට අද ධර්ම දේශනාවේදී අපි කතා කරන්නේ, පැහැදිලි කරගන්නට උත්සාහ කරන්නේ ඒ පිළිබඳව. සද්ධා ඉන්ද්‍රිය. සද්ධාව කොහොමද ඉන්ද්‍රියක් බවට පත් වෙන්නේ? එහෙම නැත්නම් සද්ධාව කියන්නේ කොහොමද? වෙනතුනේ සද්ධාව කියලා කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය, බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය පිළිබඳව විශ්වාස කරන, පිළිගන්නා බව තමයි සද්ධාවෙහි ප්‍රධාන ලක්ෂණ. එතකොට සද්ධාව කියන වචනේ තේරුම ගත්තාම විශ්වාසය, පිළිගැනීම, ඇදහිීම කියලා අපිට අර්ථ හඳුනා ගන්නට පුළුවන්. හැබැයි හැම දෙයක් පිළිබඳවම විශ්වාසය නෙමෙයි මෙතන නිවනට උපකාර වෙන සද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඒ වගේම හැම දෙයක් පිළිබඳවම ඇති වෙන විශ්වාසය, ඇදහිීම නෙමෙයි මෙතන කතා කරන්නේ. මොනවා ගැනද? ප්‍රධාන වශයෙන් බුදුහාමුදුරුවෝ ගැන, ධර්මය ගැන, සංඝ රත්නය ගැන, ඒ වගේම පෙර භවය ගැන, මතු භවය ගැන, ඒ වගේම පෙර භවය සහ මතු භවය ගැන මේවා පිළිබඳව සැක සංකා ඇති නොවි ඒ කාරණා નિවරදිව මේ මෙසේය කියලා පිළිගන්නට පුළුවන් හැකියාව. එතකොට ඒ බුද්ධ ආදී අටතන සැකය කියන විචිකිච්ඡාව දුරු කරගන්නට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ මේ කියන කරුණු දැනගෙන ඇතිවෙනා වූ ශ්‍රද්ධාව. ඒ අතර සද්ධාති තථාගතස්ස බෝධි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳව පිළිගැනීම ප්‍රධානම කාරණයයි, ප්‍රධානම මූලය. එතකොට බුදුහාමුදුරන්ගේ බුද්ධත්වයේ පිළිගන්නවා නම් තමයි උන්වහන්සේ දෙසූ දහම පිළිගන්නේ. උන්වහන්සේ දෙසූ දහම අනුව පිළිපදින සංඝයාගේ ප්‍රතිපදාව පිළිගන්නේ. ඒ වගේම ඒ උන්වහන්සේගේ දහම සහ ප්‍රතිපදාව පිළිගන්නවා නම් තමයි මේ නිර්වාණගාමිනී ප්‍රතිපත්ති මාර්ගය පිළිබඳව අපට ශ්‍රද්ධාව, විශ්වාසය ඇති වෙන්නේ. ඒ විශ්වාසය ඇති වුණොත් තමයි අපි නොසැලී ඒ මඟ ගමන් කරන්නට අපි තුල ශක්තිය ඇති වෙන්නේ. එනිසා මේ ශ්‍රද්ධාව කියන කාරණේ මේ
ගමන් මගේදී නිවන් මගේදී මූල කාරණයක් වෙනවා. හැබැයි හැම සද්ධාවක්ම ඉන්ද්‍රිය ධර්මයක් හැටියට නිවනට ඍජුව උපකාර වෙන්නේ නැහැ. නිවනට ඍජුව උපකාර වෙන්නේ ඊතා ශක්තිමත් බලවත් අපේ సంతානෙහි ඇතිවෙනා වූ සද්ධාවයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳව උන්වහන්සේගේ අවබෝධය පිළිබඳව ඇතිවෙන සද්ධාව සාමාන්‍යයෙන් බණ දහම් අහන කෙනෙක් තුලත් යම් ප්‍රමාණයකට තියෙන්න පුළුවන්. දැන් සාමාන්‍ය උපාසක උපාසිකාවන් එක්කලා කතා බහ කරනකොට බොහෝ දෙනා කියන කාරණයක් තමයි මේ බුදුහාමුදුරුවෝ ගැන අපට සද්ධාව තියෙනවා. එතකොට ඒ කාරණේ එහෙම ප්‍රකාශ කිරීම වරදක් නෙමෙයි. නමුත් ගැටලුව තියෙන්නේ යම් යම් අවස්ථාවලදී බුදුහාමුදුරුවෝ සම්බන්ධව උන්වහන්සේ දෙසූ කරුණු සම්බන්ධව අපේ විශ්වාසය ගිලිහෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ඔන්න සමහරු කියනවා හාමුදුරනේ අපි ඉතින් මෙච්චර හොඳමයි කරන්නේ අපි ලෝකෙට. නමුත් ඉතින් අපට කරදරමයි පැමිණෙන්නේ. අපට දුක්මයි උරුම වෙන්නේ. කොච්චර හොඳ කළා වුණත් හොඳක් නැහැ. ඒ වගේම අපි කොච්චර කුසල් දහම් කළා වුණත් අපට දුක් විපත්මයි ජීවිතේ බහුලව පැමිණෙන්නේ. මේ වගේ කාරණා සමහරු ප්‍රකාශ කරනවා. ඊළඟට තව සමහරු කියනවා දැන් යම්කිසි හොඳට හිටපු කෙනෙක් අඩු ආයුෂෙන් මිය ගියොත් එහෙම මිනිස්සු කියනවා ඉතින් හොඳට ඉන්න අයට වැඩි ආයුෂ නැහැ. දැන් මේවා සමාජයේ බෞද්ධයින් විසින්ම කතා බහට ලක් කරන සමහර මාතෘකා. එතකොට දැන් මේවා ප්‍රකාශනයක් හැටියට සරලව අපි ප්‍රකාශ කළාට මේක ඇතුලේ තියෙන කරුණු ටිකක් විමසලා බැලුවොත් මොකක්ද ඒකේ තියෙන්නේ? මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව පිළිබඳව සද්ධාව නැතිකම, විශ්වාසය පිළිගැනීම නැතිකම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුසල් කරන කෙනාට කුසල විපාකයක් ලැබෙනවා. හොඳ කරන කෙනාට හොඳ විපාක ලැබෙනවා. නරක කරන කෙනාට නරක විපාක, දුක්ඛ විපාක ලැබෙනවා. ඒතර ඒක තමයි ධර්මතාවය. එතකොට සමහර කෙනෙක් කියන හොඳ කරන අයට වැඩි ආශ නැහැ. එතකොට ඒකේ තේරුම මොකද්ද? නරක වැඩ කළොත්, නරක දේවල් කළොත්, අයහපත් විදිහට ජීවත් වුණොත් තමයි වැඩි කලක් ජීවත් වෙන්න ඕන. හොඳින් හිටියොත් වැඩි කල ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඒතර ඒක සම්පූර්ණ ධර්ම විරෝධී කතාවක්. හොඳින් ඉන්න පුද්ගලයා අකාලේ මේ යන්නට වෙනත් හේතු බලපාන්නට පුළුවන්. නමුත් මේ හොඳින් ඉඳීම කියන කාරණේ නෙමෙයි ඒකට බලපාන්නේ. ඒ වගේම අපි හොඳ කළාම අපිට නරක සිද්ධ වෙනවා. අපි කොච්චර කුසල් කළා වුණත් අපිට දුක් විපත් පැමිණෙනවා. ඒතකොට ඒ කුසල් කරන නිසා දුක් විපත් පැමිණෙනව නෙමෙයි. දුක් විපත් පැමිණෙන්නට වෙනත් හේතු තියෙනවා. හොඳ කළා වුණාට අපිට නරකක් වෙන්නට වෙනත් හේතු තියෙනවා. ඒ හොඳ කරන නිසා නරක වෙනව නෙමෙයි. දැන් මෙන්න මේ විදිහට සමහර වෙලාවට අපිට කොච්චර බුදුහාමුදුරුවෝ ගැන ධර්මයේ ගැන සද්ධාව තියෙනවා කියලා කිව්වා වුණත් සමහර කාරණාවලදී මිනිස්සු කතා බහ කරන එළඹෙන තීරණ දිහා බැලුවෙන් පස්සේ පෙනෙනවා ඇත්තටම බුදුහාමුදුරුවෝ ගැන උන්වහන්සේ දෙසූ ධර්ම මාර්ගය පිළිබඳව ශික්ෂා මාර්ගය පිළිබඳව ඇත්තටම මිනිස්සු තුළ සද්ධාව තහවුරු වෙලා නැහැ කියන කාරණා. ඉතින් ඒ වගේ දුර්වල සද්ධාවකින් අපිට මේ ගමන යන්නට පුළුවන් කමක් නැහැ. එහෙම දුර්වල සද්ධාවකින් නිවන් අවබෝධ කරන්නට තරම් අවශ්‍ය මානසික තහවුරු වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍යයෙන් අපිට පින්කම් කරන්නට යම් ප්‍රමාණයකට ඒ ලාමක සද්ධාවත් ප්‍රමාණවත් වෙන්න පුළුවන්. ඒ නිසා ඉන්ද්‍රිය ධර්මයක් හැටියට, බල ධර්මයක් හැටියට කෙලෙස් ප්‍රහාණය කරන්නට ප්‍රබලව වැඩෙන සද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳව, උන්වහන්සේ දෙසූ ධර්ම මාර්ගයේ පිළිබඳව ඇතිවෙනා වූ වෙනස් නොවන විදිහේ ස්ථාවර වූ සද්ධාවයි. කොහොමද මේ බඳු සද්ධාවක් දියුණු වෙන්නේ? ඒ සද්ධාව නිකන් බණ අහලා විතරක් දියුණු කරගන්නට පුළුවන් කමක් නැහැ පින්නතුනේ. මේ නාම රූප ධර්මයන්ගේ ස්වභාවය නැවත නැවත ගැඹුරින් මෙනෙහි කරමින් සමත විදර්ශනා භාවනාවන් සිදු කිරීම තුළින් තමයි අනුක්‍රමයෙන් අපිට මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය පැහැදිලිව දැනෙන්න පෙනෙන්න ගන්න. එහෙම දැනෙනකොට පෙනෙනකොට තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය කෙසේද සිද්ධ වුනේ, උන්වහන්සේ දෙසූ ධර්ම මාර්ගය කොහොමද නිවැරදි වෙන්නේ කියන එක අපිට පැහැදිලි වෙන්නේ. එතකොට අපිට යම්කිසි කෙනෙක් කියන කාරණය අහලා ඒ ඇසීම් මාත්‍රය තුළ යම්කිසි විශ්වාසයක් ගොඩනගා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රවරයයි, අපි බෞද්ධයෝ, අපි බුදුහාමුදුරුවෝ අනුව යන අය.
බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුන නිසා උන්වහන්සේට නම් වරදින්න විදිහක් නැහැ කියන මේ වගේ මතු පිට කාරණාත් එක්ක අපි ඕන කෙනෙකුට සද්ධා මතු වෙන්න පුළුවන්. නමුත් ඒ සද්ධාව හැබැයි සද්ධාාවක් බවට පත් වෙනනම් එය ඥාන සංප්‍රයුක්තව සහේතුකව මතු වෙන්න ඕන. ඒ සද්ධාව හඳුන්වනවා ආකාරවතී සද්ධා කියලා. අර හේතුවක් නැතුව යුක්තියක් නැතුව පදනමක් නැතුව ඇති වෙන සද්ධාව හඳුන්වන්නේ අමූලිකා සද්ධා කියලා. ඒ කියන්නේ මූලයකින් තොරයි. ඒ නිසා ඕනම මොහොතකේ සද්ධාව වෙනස් වෙන්න පුළුවන්. අර කියන ආකාරවතී සද්ධාව ඇති වෙන්නේ එහෙම නෙමෙයි කරුණු දැනගෙන පැහැදීම. ඒතර කරුණු දැනගෙන කියන එකත් අහලා හිතලා කල්පනා කරලා ඇති වෙන දැන ගැනීම. එකක් ගැඹුරින් භාවනා කරලා නුවණින් වටහාගෙන ඇතිවෙනා වූ දැන ගැනීම තවත් එකක්. ඒ නිසා මේ ඉන්ද්‍රිය කතාවේදී එහෙම නැත්නම් නිවන් දැකීම සඳහා ඉන්ද්‍රිය ධර්මයක් හැටියට සද්ධාව ප්‍රයෝගී වෙනවා කියන කාරණේදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නේ ආකාරවතී සද්ධාව ගැනයි. ඒ ආකාරවතී සද්ධාවත් හුදෙක් දහම් නැසීමෙන් පොතපත කියවීමෙන් හිතීමෙන් කල්පනා කිරීමෙන් පමණක් නෙමෙයි භාවනා කිරීමෙන් විදර්ශනා කිරීමෙන් ඇතිවෙනා වූ සද්ධා. කොහොමද භාවනා කිරීමෙන් විදර්ශනා කිරීමෙන් සද්ධාව පහළ වෙන්නේ? සමත භාවනා හැටියට බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ නැවත නැවත මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේ මේ කාරණා නිසායි අරහං කියලා හඳුන්වන්නේ. උන්වහන්සේ අරහං ගුණයෙන් යුක්ත වෙන්නේ මේ බඳු සාධක නිසා, මේ බඳු හේතු නිසා, මේ සුදුසුකම් උන්වහන්සේ තුළ පවතින නිසා. උන්වහන්සේ සම්මා සම්බුද්ධ කියලා හඳුන්වන්නේ මේ ගුණාංග වලින් යුක්ත නිසා. මේ විදිහට දීර්ඝ කාලයක් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ගුණයන් එකින් එක අරගෙන වෙන වෙනම ඒවා ඉගෙන ගන්නට ඕන, ඒවා ගැන හිතලා කල්පනා කරන්නට ඕන, ඊළඟට දීර්ඝ කාලයක් ඒවා පිළිබඳව භාවනා කරන්න ඕන. එසේ බුද්ධානුස්සතිය කියන්නේ සමත භාවනාව. ඒ සමත භාවනාව දිගු කලක් ප්‍රගුණ කරනකොට අර අහලා හිතලා තියනවට වඩා බුදුරජාණන් වහන්සේගේ ගුණය පිළිබඳව, බුද්ධත්වයේ පිළිබඳව, උන්වහන්සේ දෙසූ ධහම පිළිබඳව අපේ సంతානයේ ගුණ දැනගෙන හේතු යුක්තයි සහිතව ගැඹුරු ශ්‍රද්ධාවක් හටගන්නවා. ඊළඟට ඒ පුද්ගලයා විදර්ශනාවට යොමු වෙනකොට මේ නාම රූප ධර්මයන්ගේ ස්වභාවය හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් නැවත නැවත මෙනෙහි කරලා බලනකොට චතුරාර්ය සත්‍ය වශයෙන් ගැටලු निराකරණය කරගන්න, දුක් දුරු කරගන්නට වෑයම් කරනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු අවබෝධය පිළිබඳවත් උන්වහන්සේ දෙසූ ධර්ම පිළිබඳවත් අපේ මනසේ වඩාත් ශක්තිමත් ආකාරයට විශ්වාසය පිළිගැනීම ඇති වෙනවා. ඒ අහපු නිසාවත්, කියපු නිසාවත්, හිතපු නිසාවත් නෙමේ, හරියටම පැහැදිලිව මෙය මෙසේ වෙනවයි කියලා අපේ මනසින් දැනගත්තු නිසා. දිනක් බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට එක්තරා ධර්ම කාරණයක් පැහැදිලි කරලා අහනවා, සාරිපුත්ත මේ කාරණය ඔබ ඒ ආකාරයෙන් පිළිගන්නවාද? එතනදී සරියුත් හාමුදුරුවෝ සිහිපත් කරනවා, ස්වාමීනි මම පිළිගන්නවා. නමුත් මම ඒක පිළිගන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරන නිසා නෙමෙයි. ඒ ගුණය, ඒ ධර්මය මම දීර්ඝ කාලයක් සසරෙහි වැඩි දියුණු කරලා ඒක එහෙමයි කියලා ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂව අත්දැකලා තියෙන නිසායි මම පිළිගන්නේ. එහෙම නැතුව තථාගතයන් වහන්සේ කෙරෙහි විශ්වාසය නිසාම පමණක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ එතනදී සාදුකාර දෙනවා. සාදුකාර දීලා තථාගතයන් වහන්සේ දේශනා කරන සාරිපුත්ත ඔබ හැබෑම පඬිතේ, ඔබ හැබෑම ඥානවන්තේ, ශාස්ත්‍රීය ගෞරවය නිසා හෝ ධර්ම ගෞරවය නිසා හෝ යමක් පිළිගන්නවා කියන එක ඥාන සංප්‍රයුක්ත බව නෙමෙයි. ඒ නිසා කරුණු දැනගෙන සහේතුකව ප්‍රායෝගික අත්දැකීමෙන් යුක්තව යමෙක් යමක් පිළිගන්නවා නම් එය තමයි ප්‍රඥේකගේ ස්වභාවය. එතකොට අපිට මූලික වශයෙන් තථාගතයන් වහන්සේ පිළිබඳව කරුණු අහලා හිතලා කල්පනා කරලා යම් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඊට පස්සේ වඩා ගැඹුරින් අපි බුද්ධානුස්සති භාවනාව සමත භාවනාවක් හැටියට ප්‍රගුණ කරනකොට අපේ ශ්‍රද්ධාව වර්ධනය වෙනවා. තවදුරටත් අපි විදර්ශනා භාවනා කරනකොට මේ නාම රූප ධර්මයන්ගේ ස්වභාවය, හේතුඵල ධර්මයේ ත්‍රිලක්ෂණේ, චතුරාර්ය සත්‍ය ආදී ගැඹුරට අපේ මනසට වැටහෙන්න ඒ ප්‍රමාණයට තථාගතයන් වහන්සේගේ ගැඹුරු අවබෝධය පිළිබඳ, උන්වහන්සේ දෙසූ ධර්ම මාර්ගය පිළිබඳ විශ්වාසය තහවුරු වෙනවා. අන්න ඒ විදිහට වඩා ශක්තිමත් වුණු තහවුරු වුණු විශ්වාසය තමයි
මේ ධර්ම මාර්ගයේහි ප්‍රතිපදා මාර්ගයේහි භාවනා මාර්ගයේහි ඊතා ශක්තිමත් ඉදිරියට යන්න අපට උපකාර වෙනවා. පෙරේරුකාණී චන්දවිමල මහානායක හඳුරෝ සිහිපත් කරනවා ඒ කියන සද්ධාව භාවනා සද්ධාව කියලා හඳුන්වනවා. මේ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බල ධර්මයක් හැටියට වැඩෙන සද්ධාව සාමාන්‍ය සද්ධාාවක් නෙමෙයි භාවනා සද්ධාව කියලා හඳුන්වනවා. කුමක් නිසාද? භාවනාව තුළින් සමත විදර්ශනා භාවනාව තුළින් තමයි ඒ කියන ශක්තිමත් ස්වභාවය වර්ධනය වෙන්නේ. ඒ නිසා එතකොට යම්කිසි කෙනෙකුට ඒ ශක්තිය තියෙනවා නම් තමයි ගුණධම් වඩද්දී භාවනා කරද්දී නොයෙකුත් අපහසුතා බාධක කලකිරීම එපා වීම ඇති වෙනවා. මොකද අරතිය කියන කාරණේ අරතියයි කියලා කියන්නේ අධි කුසල ධර්මයන්හි ගැඹුරු කුසල ධර්මයන්හි අපේ සිත නොඇලෙන ගතිය අපේ මනසට ඒවා ප්‍රිය නැහැ. මොකද කාමයන් තමයි අපේ මනසට දීර්ඝ කාලයක් සසරේ බහුලව ප්‍රිය වෙලා තියෙන්නේ. බහුලව ඇබ්බැහි වෙලා තියෙන්නේ. එතකොට ඒ ඇබ්බැහි වුණු ප්‍රිය වුණු කාරණාවන්ගෙන් බැහැර කරලා නෛෂ්ක්‍රම්‍ය පිළිබඳව අපේ අවධානය යොමු කරනකොට සියල්ල නික්මීම පිළිබඳව අපේ අවධානය යොමු කරනකොට ඒක අපිට එච්චර ප්‍රිය කාරණයක් නෙමෙයි. ප්‍රතඥ මනසට ඒක ප්‍රිය වෙන්නේ නැහැ. ප්‍රතඥ මනස කාමයන්ගෙන් තමයි සතුටු වෙන්නේ, තෘප්තිමත් වෙන්නේ. ඉතින් මේ කැමැති මනස කැමැති නොවන වැඩක් තමයි මේ කරන්න වෙන්නේ. මම ඒක කොහොම හරි කරනවා කියලා හිතුවම මම කියලා කෙනෙක් මෙතන ඇත්තේ නැහැ. එතකොට ඒකට අදාළ සාධක ගොඩනගනවා. ඒ සාධකවල මූල සාධකය තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳව උන්වහන්සේ දෙසූ ධර්ම මාර්ගයේ පිළිබඳව ඒ ධර්ම මාර්ගයේ ප්‍රගුණ කිරීමෙන් දුක් නැති කිරීම පිළිබඳව ඇති වෙන විශ්වාසය පිළිගැනීම මනසේ තහවුරු වෙනවා. ඉතින් යම් කිසි කෙනෙකුගේ සද්ධාව ඇත්තටම නිවැරදි මට්ටමට වැඩිලා තියෙනවාද කියලා තීරණය කරන්නේ කොමකින්ද? සෝතාපට්ටි අංග අනුවයි තීරණය කළ යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සෝතාපට්ටි අංග කියලා කියන්නේ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති, ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති, සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති, අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ. ඔය කාරණා හතරෙන් යුක්ත වෙනවා සෝවාන් වූ පුද්ගලයා. කියන්නේ සෝවාන් ඵලයටපත් වෙනකොට ඒ තැනැත්තාට බුදුහාමුදුරුවෝ ගැන නැවත කිසිදාක වෙනස් නොවන ස්ථාවර සද්ධාාවක්, ධර්මයේ ගැන සංඝයා ගැන ස්ථාවර සද්ධාාවක් ඇති වෙනවා. ඒ වගේම ප්‍රතිපදාව පිළිබඳව ගැඹුරු අවබෝධයක් සහ විශ්වාසයක් ඇති වෙනවා. ඒ නිසා ප්‍රතිපදා මාර්ගයේ පළුදු කරගන්න නැතුව වඩා ශක්තිමත්ව නිර්වුල්ව නැවත නැවත පිරිසිදු කරමින් ඉදිරියට යන ගතිය සෝවාන් පුද්ගලයාගේ පවතිනවා. මෙන්න මේ කියන මට්ටමට බුද්ධ ධම්ම සංඝ සහ ප්‍රතිපදාව පිළිබඳව මේ ඇතිවෙන විශ්වාසය තමයි සද්ධාවෙහි ශක්තිමත්ම තැන. ඉතින් ඒ තැනට පැමිණෙන්නට ඒ සෝවාන් පුද්ගලයාගේ සද්ධාව මට්ටමට තහවුරු වෙන්නට ඉතින් අපි තාම ප්‍රතඥයිනේ මේ මට්ටමින් කරන්න බැහැනේ කියලා හරියන්නේ. අපිත් සෝවාන් වෙන්නට නිවන් දකින්නට වෑයම් කරන අය හැටියට ඒ සද්ධාව අනුක්‍රමයෙන් වර්ධනය කළ යුතු වෙනවා. එහෙම වර්ධනය කළා තහවුරු වෙන තැනදී තමයි අපිට පුළුවන් වෙන්නේ සෝවාන් ඵලයටපත් වෙන්න. ඒතර බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා මෘදු විදිහට ඒ ඉන්ද්‍රිය ධර්ම වඩනකොට සෝවාන් වෙන්නට පුළුවන්. ඊට වඩා ශක්තිමත් වඩනකොට සකදාගාම වෙන්න පුළුවන්. ඊට වඩා ශක්තිමත් වඩනකොට අනාගාම වෙන්නට පුළුවන්. හාත්පසින් පරිපූර්ණව දියුණු කළාම අරහත්ත්වයටපත් වෙන්න පුළුවන්. මේ කියන සද්ධාව අරහත්ත්වයට දක්වාම අපට උදව් වෙනවා. ඒ මතු පිටින් ඇති වෙන පිළිගැනීම විශ්වාසය නෙමේ සමත විදර්ශනා භාවනා තුල යෙදෙමින් ප්‍රායෝගිකව කරුණු දැනගෙන හේතුඵල ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය ආදී ප්‍රගුණ කිරීම තුළින් ඇතිවෙනා වූ ස්ථාවර සද්ධාව. එය තමයි ඉන්ද්‍රිය ධර්මයක් හැටියට අවශේෂ චිත්තචෛතසික ධර්මයන් තමන් යොමු වෙන දිශාවට යොමු කරන්න නතු කරන්නට සමත් වෙන්නේ මේ කියන ලද සද්ධාවයි. ඒ නිසායි ඒ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට හඳුන්වන්නේ. ඒ වගේ මේක බල ධර්මයක් හැටියට හඳුන්වන්නේ සද්ධාවට ප්‍රතිපක්ෂ වූ ධර්මයන් ඛණ්ඩණය කරන්න, විනාශ කරන්න, අහෝසි කරන්න එය සමත් වෙන නිසා. සද්ධාවට ප්‍රතිපක්ෂ ධර්මය තමයි සැකය, විචිකිච්ඡාව. ඒතර කාරණයක් නොපිළිගන්නා බව, ඒ පිළිබඳව සැකමතු කරන ගතිය. ඒකද මේකද කියලා අවිනිශ්චිත ගතිය. එහෙම වෙන්න පුළුවන්ද, මෙහෙම වෙන්න පුළුවන්ද කියලා
හිතන ගතිය. එතකොට ඒ සැකය විචිකිච්ඡාව සම්පූර්ණයෙන්ම සෝවාන් මාර්ගඥානෙ දුරු කරන්නේ මේ කියන සද්ධාව තහවුරු වෙන නිසා. ඒ නිසා සද්ධාව කෙලස් නසන්නට නිවන් දකින්නට උපකාර වෙන ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට දෙවෙනි කාරණේ තමයි විරි ඉන්ද්‍රිය. වීර්ය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට නිවන් දකින්නට කෙලස් නසන්නට උපකාර වෙනවා. වීර්ය දෙආකාරයකින් දක්වනවා කායික වීර්ය සහ මානසික වීර්ය. කායික වීර්ය සහ මානසික වීර්ය වශයෙන් වීර්ය දෙආකාරයි. මේ ඉන්ද්‍රිය කතාවේදී ප්‍රධාන වශයෙන් ගැනෙන්නේ එහි මානසික වීර්ය. ඒ මානසික වීර්යයත් නැවත කොටස් දෙකකට බෙදෙනවා කුසල වීර්ය සහ අකුසල වීර්ය වශයෙන්. ඒ මොකද වීර්ය නැමැති චෛතසිකය සබ්බචිත්ත සාධාරණ ප්‍රකීර්ණක චෛතසිකයක්. ප්‍රකීර්ණක චෛතසිකයක් නිසා ඒක කුසලයේ හිත් දෙන්නට පුළුවන් අකුසලයේ හිත් දෙන්නට පුළුවන්. යම් කෙනෙක් ප්‍රාණඝාත ආදී අකුසල් කරනකොට ඒ පුද්ගලයාගේ චිත්තසංතානයේ හිත් වීර්යයක් එදෙනවා. ඒ පුද්ගලයාගේ කය හා බැඳිලත් කායික වීර්යයක් ඇති වෙනවා. නමුත් ඒ සියල්ල අකුසලයටයි බර වෙන්නේ අකුසල විරීන්ද්‍රිය. ඒ කියන්නේ ඒ වීර්ය යම් කරුණක් සම්බන්ධව පහළ වෙනවද අවශේෂ චෛතසික සියල්ලක්ම ඊට අනුකූල කරගන්න. ප්‍රාණඝාතය කිරීම සඳහා නම් වීර්ය ඇති වෙන්නේ ඒ හා සම්බන්ධ චිත්තචෛතසික සියල්ලක්ම ප්‍රාණඝාතය සඳහා නැඹුරු කරන්න මේ වීර්යයට පුළුවන්. ඒ නිසා ඒක ඉන්ද්‍රියක් හැටියට හඳුන්වනවා. නමුත් නිවන් දැකීම සම්බන්ධව අපි මේ කතා කරන්නේ ඒ අකුසල වීර්ය සම්බන්ධව නෙවෙයි කුසල වීර්ය සම්බන්ධව. කුසල වීර්ය යම් సంతානයක හට ගන්නවා නම් ඒ වීර්ය අකුසල් දුරු කරලා කුසල් මතු කරලා නිවන අවබෝධ කරවන්නට අදාළ චිත්තචෛතසික ධර්මයන් මෙහෙවන්නට සමත් වෙනවා. ඒ නිසායි ඒ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට කුමක්ද මේ කියන කුසල වීර්ය? වෙනතුනේ කුසල වීර්යයි කියලා කියන්නේ මේ අපි මුලින් සඳහන් කළානේ ප්‍රතඥයෙකුගේ සිත නිරන්තරයෙන්ම අකුසලයටයි බරව පවතින්නේ කාමයන්ටයි බරව පවතින්නේ කියලා. ඒ කාමයන්ගෙන් ඒ අකුසලයන්ගෙන් සිත නිදහස් කරලා කුසලයට යොමු කරන්න නෛෂ්ක්‍රම්‍යයට යොමු කරන්න දැඩි ප්‍රයත්නයක් ගත යුතුයි. උදාහරණයක් හැටියට අපි ගත්තොත් දැන් ගාක් දෙනෙක් කියන කතාවක් මේ හම්දුනේ තරහ එන බව දන්නවා. ඒක හොඳ නැහැ කියලා දන්නවා. නමුත් ඒකෙන් සිත මුදව ගන්න බෑ. නැවත නැවත ඒ අනිත් අය කරන අඩුපාඩු අනිත් අයගේ වැරදි මතක් වෙනකොට ඉබේම කෝපය මනසට එනවා. ඊළඟට සමහර දේවල් අපි දන්නවා සරාගීව තෘෂ්ණාවෙන් කාමයෙන් අපේ මනස ගිහින් බැඳෙනවා. ඒක සුදුසු නැහැ. ඒක සදාචාර සම්පන්න නැහැ කියලා දන්නවා. දැනගත්තා උනත් යලි යලිත් එහි මනස ඇලෙනවා බැඳෙනවා. මත්පැන් බීම සුදුසු නැහැ කියලා දන්නවා. නමුත් ඒකෙන් ගැලවෙන්න සූදානම් නැහැ. ගැලවෙන්න බෑ. Tamanට ගැලවෙන්න ඕනකම තිබුණා සමහරුන්ට එයින් සිත මුදවා ගන්න. මොකක් නිසාද? කාරණේ වැටහුණු පමණින් නිවැරදි කරගන්නට බෑ. ඒකට දැඩි වීර්යයක් අවශ්‍යයි. වෙනතුනේ සාමාන්‍යයෙන් ලෝකයාට මේ දුවල පැනලා කය වෙහෙසලා කරන කටයුතු සම්බන්ධව වීර්ය තියෙන්න පුළුවන්. ඒ කියන වීර්ය තුළින් පමණක් අපට කෙලස් නසන්නට පුළුවන් කමක් නැහැ. ඒ කියන කායික වීර්යයත් අපට මෙතනදී උපකාර වෙනවා. හැබැයි මානසික වශයෙන් කුසලයට අදාළ වීර්ය අපේ සිත සතන් තුළ තිබිය යුතුයි. එක්තරා කාලයක් මට හිතුණා මට නම් ඕනම දෙයක් කරන්න වීර්යය තියෙනවා. මට හිතන බොහෝ දේවල් මට කරන්න පුළුවන්. ඒ තරම් වීර්යයක් මා සතුව තියෙනවා කියලා. නමුත් එක්තරා කාලවකවානුවක ටිකක් හුදකලාව ගුණධම් වඩනකොට මට හැඟුණා ඇත්තටම මෙච්චර කාලයක් වීර්ය කියලා මා කොමක්ද ප්‍රගුණ කරලා තියෙන්නේ. ඒ මොකද අපි කැමති දේ සඳහා වෑයම් කරන්නට අපි කවුරු තුලත් යම්කිසි යොමු වීමක් බලපෑමක් අපි පුහුණු කරලා තියෙනවා සසර. ඒකනේ අපි අර මුලින් සඳහන් කළේ වීර්ය අකුසලෙහි යෙදෙනවා කියලා. එතකොට තමන් යමකට කැමති නම් තෘෂ්ණාවෙන් බැඳුනහම ඒ තෘෂ්ණාවෙන් බැඳුණු දේ අත්පත් කර ගැනීම සඳහා ගත සිත චෛතසික සියල්ලම මෙහෙවන්නට තරම් දැඩි වීර්යයක් ඒ තෘෂ්ණාවත් එක්කලා
බොහෝ දෙනාට මතුවෙනවා. ඒ මතුවෙනන් පස්සේ කොහොම හරි උත්සාහ කරලා ඒ තමන් අපේක්ෂා කර දේ ලබා ගන්න සාක්ෂාත් කර ගන්නට පෙළඹෙනවා. දැන් එතකොට බැලුවල්මට අපට පේනවා ඒ තැනත්තට හොඳ වීරයක් තියෙනවා කියලා. නමුත් ඒ බඳු වීරයකින් අපිට කෙලස් නසන්නට බෑ. කෙලස් නසන්නට නම් අර කියන කුසල වීරය. මොකද්ද මේ කුසල වීරය කියලා කියන්නේ? පිනතුනේ කාරණා හතරක් තුලින් මේ කුසල වීරය අර්ථවත් වෙන්නේ කොමක්ද? උපන් කුසල් උපන් අකුසල් ප්‍රහාණය කිරීම. නූපන් අකුසල් නූපදවා සිටීම. උපන් කුසල් වර්ධනය කිරීම සහ නූපන් කුසල් ඉපදවීම කියන මේ කාරණා හතරයි. මොකද්ද? පළවෙනි එක උපන් අකුසල් දුරු කිරීම. දැනට අපේ චිත්තසංතානෙහි යම් අකුසලයක් මතුවලා තියෙනවා නම් ඒක අකුසලයයි කියන බව තේරුම් අරගෙන ඒක දුරු කරන්නට තරම් මානසික උත්සාහයක් තියෙන්නට ඕන. අපි මුලින්ම සඳහන් කළා දැන් මට ඒක කරන්න පුළුවන් මම ඒක කොහොම හරි කරනවා කියලා හිතුවට හරියන්නේ නැහැ. මම කියලා කෙනෙක් නැති නිසා. මම කියන්නේ හුදු සම්මුතියක් විතරයි. එහෙමනම් ඒ අදාළ දුර්වලකම ප්‍රහාණය කරන්නට තරම් අවශ්‍ය හේතු අපේ సంతානෙහි අවදි කරන්න. ඒක තමයි විරිය ඉන්ද්‍රියයි කියලා මෙහි හඳුන්වන්නේ. තමන්ට අකුසලයක් බව දැනෙනවා, තමන්ට දුර්ගුණයක් බව දැනෙනවා. හැබැයි ඒ දුර්ගුණේ බව දැනුණට අකුසලයේ බව දැනුණට දුරු කරන්නට බෑ. මගේ ඕනකමට දුරු කරන්නට බෑ. ඒකට අදාළ හේතුව සම්පාදනය කරන්න. ඒ නිසා පළවෙනි කාරණේ තමයි උපන් අකුසල් දුරු කිරීමට අපේ సంతානෙහි යම් ශක්තියක් ක්‍රියාත්මක වෙනවා නම් එය තමයි කුසල වීර්ය හැටියට මෙහිදී හඳුන්වන්නේ. ඊළඟට දෙවෙනි කාරණේ තමයි නූපන් අකුසල් නූපදවන්නට. මේ වන විට ඉපදිලා නැති අකුසල ධර්ම సంతානෙහි අවදි නොවන ආකාරයට මනස සමබර කරගන්නට, මනස ශක්තිමත් කරගන්නට මේ වීර්ය උපකාර වෙනවා. එතකොට අර උපන් අකුසල ධර්ම දුරු කිරීමේ උත්සාහයම අපට ලොකු ශක්තියක් ඇති කරනවා යලි යලි අකුසල් නොහට ගන්නට. එතකොට දැනට හටගත්තේ නැති අකුසල ධර්ම අපේ సంతානේ හට නොගෙන තියෙන්නටම ඒ ප්‍රයත්න හේතුවක් වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු තවම අපි අතින් මාතෘ ඝාතන, පිතෘ ඝාතන, අරහන්ත ඝාතන වැනි බරපතල අකුසල කර්ම අපි අතින් තවම සිද්ධ වෙලා නැහැ මේ භවයේදී. එතකොට නමුත් කෙනෙක් අතින් සිද්ධ වෙන්නට බැරි කමක් නැහැ. නමුත් යම්කිසි කෙනෙක් දැනටම තමන් අතින් සිද්ධ වෙන අකුසල් දුරු කිරීම සඳහා වෑයම් කරනවා නම් ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රාණඝාතය, අදත්තා දානය ආදී සිද්ධ වෙන්නේ කොහොමද? එයින් තමන් වළකින්නේ කොහොමද? මත්පැනට තමන් ඇබ්බැහි වෙන්නේ කොහොමද? ඒකෙන් තමන් මුදවා ගන්නේ කොහොමද කියලා මේ දැනට තමන් සතුව පවතින අකුසල ධර්ම දුරු කරගන්නට තමන් උත්සාහවත් වෙනවා නම් ඒ උත්සාහය නිසාම අනාගතේ මව් මැරීම, පියා මැරීම වැනි තවම සිද්ධ වෙලා නැති අකුසල කර්ම කිසිදාක සිදු නොවන මට්ටමට අපේ මනස ශක්තිමත් කරගන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ දැනට ජනිත වෙන අකුසල ධර්ම දුරු කිරීමට අපි ශක්තිමත් නම් ඒ සඳහා අපේ සිත පුහුණු කරනවා නම් ඒ පුහුණුවම මතුමතු අකුසල කර්ම හට නොගත්තා වූ අකුසල කර්ම දුරු කරන්න නූපදවා සිටින්නට අපට ඒ වීර්යම සහාය වෙනවා. ඊළඟට දැනට ජනිත වූ කුසල කර්ම අවදි කිරීම. ඒ කියන්නේ දැනට අපේ මනසේ යම්කිසි කුසලයක් මතුවනහම ඒ කුසලය නැවත නැවත පවත්වා ගන්න එක පහසු කාර්යයක් නෙමෙයි පිටුපිට. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපිට සමහර අවස්ථාවක හොඳට සද්ධාව මතුවෙනවා. බුදුහාමුදුරුවෝ ගැන බොහොම ගෞරවයෙන්, ධර්මය ගැන, සංඝයා ගැන බොහොම ගෞරවයෙන් කටයුතු කරන්නට පුළුවන් හැකියාවක් අපට ඇති නමුත් ඒ සැනකින් සමහර වෙලාවට උදාසීන බව ඇති වෙලා අර සද්ධාව වෙනුවට මැලි ගතියක් මතුවෙන්නට පුළුවන්. එතකොට දැන් මෙතන මේ කියන්නේ උපන් කුසල් වර්ධනය කිරීම. අර සද්ධාව මතුණා නම් ඒ සද්ධාව දිගින් දිගටම පවත්වාගෙන යන්නට අපි වීර්ය කරන්නට ඕන, වෑයම් කරන්න ඕන. සිහිය අපට උපදවා ගන්නට පුළුවන් වුණා නම් ඒ සිහිය දුර්වල වෙන්නේ නැතුව, අඩපණ වෙන්නේ නැතුව දිගින් දිගට මේ සිහිය පවත්වාගෙන යන්න.
ප්‍රඥාව මතු කරගන්නට පුළුවන් වුණා නම් යම් කාරණයක් සම්බන්ධව ඒ ප්‍රඥාව දිගින් දිගටම පවත්වාගෙන වර්ධනය කරගෙන යන්නට අපි වෑයම් කරන්න. ඒක උත්සාහයෙන් තොරව අපට කරන්න පුළුවන් කමක් නැහැ. මොකද ඉබේ ඒ දේවල් නඩත්තු වෙන්නේ හෝ වර්ධනය වෙන්නේ නැහැ පින්නතුනි. මේ කුසල චෛතසික කියන්නේ සංස්කාර ධර්මනේ. සද්ධාව කියන්නේ ප්‍රඥාව කියන්නේ ඒ වගේම සිහිය කියන්නේ මේ ඔක්කොම සංස්කාර ධර්ම. ඒ සංස්කාර ධර්ම වල ස්වභාවය තමයි හටගත් සැනින්ම බිඳී යනවා. සබ්බේ සංඛාරා අනිච්චා. සබ්බේ සංඛාරා අනිච්චා කියන්නේ නරක දේවල් වලට විතරක් නෙමෙයි. හොඳ නරක කියලා අපිනේ බෙදාගන්නේ. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ සියල්ල සංස්කාර. ඒතකොට කුසල චෛතසික කුසල ධර්ම සංස්කාර. ඒ නිසා හටගත් සැනින් මේවා අභාවයට යනවා. එතකොට බොහෝ වේලාවක් පවත්වා ගන්න ඕන නම් කුමක්ද කළ යුත්තේ? ඒ කුසල චෛතසිකයේ හටගන්නට මූලික වෙච්ච හේතු සාධක නැවත නැවත උත්සාහයෙන් පවත්වා ගන්නට. සද්ධාව මතුවනා නම් ඒ සද්ධාව මතුවීමේ හේතු හඳුනාගෙන නැවත නැවත ඒක පවත්වා ගන්නට වෑයම් කරන්න වෙනවා. සිහිය මතුවනා නම් ඒ සිහිය පැවැත්වීමේ සාධක හඳුනාගෙන නැවත නැවත ඒවා නඩත්තු කරගන්නට වෑයම් කරන්න. ප්‍රඥාව මතුවනා නම් ප්‍රඥාවේ සාධක හඳුනාගෙන ඒ සාධක නැවත නැවත පවත්වා ගන්නට වෑයම් කරන්න. අන්න එහෙම කළොත් විතරයි අපිට ඒ කුසල ධර්මය පවත්වා ගන්නට පුළුවන් වෙන්නේ සහ වර්ධනය කර ගන්නට පුළුවන්. ඒ නිසා තුන්වෙනි කාරණය තමයි උපන් කුසල් වැඩි දියුණු කිරීම. උපන්නා වූ කුසල වැඩි දියුණු කරන්නට අපට කුසල වීර්ය හේතු වෙනවා, උදව් වෙනවා. ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බල ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඊළඟට හතරවෙනි කාරණය තමයි නූපන් කුසල් ඉපදවීම. ඒ කියන්නේ දැන් මේ වන විට අපේ సంతානෙහි තවම ජනිත වෙලා නැති කුසල්. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් සාමාන්‍ය කෙනෙක් තවම ධානයක් තමන්ගේ සිතෙහි උපදවාගෙන නැතිනම් ධානය කියලා කියන්නේ මොකක්ද? ධානය හඳුනා ගන්න ඉස්සෙල්ලා සමාධිය මොකක්ද කියලා හඳුනා ගන්න. සමාධිය කියලා කියන්නේ දියුණු කරන ලද චිත්ත ඒකාග්‍රතාවය. ඒ දියුණු කරන ලද චිත්ත ඒකාග්‍රතාවය මනවින් පුහුණු කරලා එක් අවස්ථාවක මනස වෙනස් නොවි රඳවා පවත්වාගෙන සිටීමේ හැකියාව තමයි ධානයේ හැටියට ප්‍රගුණ කරන්නේ. එතකොට එහෙම එතකොට තවම එහෙම එකක් තමන්ගේ මනස දියුණු කරලා නැහැ මේ බව. යම් කිසි කෙනෙකුට අර උපන් කුසල් වර්ධනය කරන්න, සිහිය පවත්වන්න, ඒකාග්‍රතාවය පවත්වන්න, ප්‍රඥාව පවත්වන්නේ කොහොමද? ඒක පැවැත්වීමේ සාධක මොනවද කියලා දිගින් දිගට වීර්යෙන් පුහුණු කරනකොට මෙතෙක් නොහටගත්තා වූ කුසල් දහමුත් උපදවා ගන්නට අවශ්‍ය ශක්තිය මනසේ ජනිත වෙනවා. එහෙම කරන්නේ කොහොමද කියන අදාළ හේතු සාධක ඒ තැනට දැනෙන්නට පටන් ගන්නවා. මෙන්න මේ විදිහට පින්නතුනේ උපන් අකුසල් ප්‍රහාණය කිරීම, නූපන් අකුසල් නූපදවා සිටීම, උපන් කුසල් වර්ධනය කිරීම සහ නූපන් කුසල් ඉපදවීම කියන මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය තුලින් තමයි අපේ වීර්ය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට කෙලස් ප්‍රහාණය කරන්නට සමත් වෙන මට්ටමට ශක්තිමත් වුණා කියලා තීරණය කරන්න පුළුවන්. එහෙම නැතුව අර අපි කැමති දේවල් කරන්න, වැඩ කටයුතු කරන්න, දුවන්න පනින්න, අපේ සාමාන්‍යයෙන් තෘෂ්ණාවෙන් අපේක්ෂා කරන ඉලක්ක සපුරා ගන්න අපි තුල වීර්ය තිබුණයි කියලා එය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට, විරිය නැමැති ඉන්ද්‍රිය හැටියට හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. සම්පූර්ණයෙන්ම අකුසල් දුරු කරන්නට, කුසල් වඩන්නට මානසික වශයෙන් තියෙන හැකියාව තමයි මෙතන ඉන්ද්‍රිය ධර්ම හැටියට හඳුන්වන්නේ. කුමක් නිසාද? නිවන් දකින්නවා කියලා අපිට කරන්න තියෙන්නේ මොකක්ද? පවතින කෙලෙස් ධර්ම හඳුනාගෙන ඒවා දුරු කිරීමත්, මෙතෙක් මනසේ නොහටගත්තා වූ ඒ ආර්ය මාර්ග ධර්ම, ඊට අදාළ ගුණ ධර්ම, ඊට අදාළ චෛතසික ධර්ම උපදවා ගැනීම. දැන් අපේ රේරුකාණේ මහානායක හඳුරු සිහිපත් කරනවා ආර්ය ශ්‍රාංක මාර්ගයේ මාර්ගාංග 8 කියලා කියන්නේ චෛතසික ධර්ම 8ක්. සම්මා දිට්ඨි කියලා කියන්නේ ප්‍රඥා චෛතසිකය. සම්මා සංකල්ප කියලා කියන්නේ විතක්ක චෛතසිකය. ඊළඟට සම්මා වාචා කම්මන්ත ආජීව කියන්නේ ඒ නම් වලින්ම හඳුන්වන විරති චෛතසිකය. ඊළඟට සම්මා වායාම කියලා කියන්නේ විරිය චෛතසිකය. සම්මා සති කියලා කියන්නේ සති චෛතසිකය. සම්මා සමාධි කියන්නේ ඒකාග්‍රතා චෛතසිකය. මේ විදිහට චෛතසික ධර්ම 8ක් තමයි
මේ ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග හැටියට දක්වන්නේ. අපේ සිතෙහි පහළ වෙන ගුණාංග 8. දැන් මේ කියන ගුණාංග සාමාන්‍ය ප්‍රත්‍යඥයෙකුගේ සිත්වලත් යම් යම් ප්‍රමාණයට පහළ වෙනවා. ප්‍රඥාව පහළ වෙනවා, වීර්යය පහළ වෙනවා, සිහිය පහළ වෙනවා, එකඟ බව පහළ වෙනවා. හැබැයි ඒවා කෙලස් නසන්නට සමත් වෙන්නේ නැහැ. ඒවා නැවත දියුණු කරන්න ඕන, තියුණු කරන්න ඕන. එහෙම දියුණු කළා වුණත් ප්‍රත්‍යඥ సంతානේ එකවර මේ චෛතසික ධර්ම මතු කරන්න පහසු නැහැ. යම් ප්‍රත්‍යඥයෙකුගේ මනසේ යම් මොහොතක එකම සිතක එකවර මේ චෛතසික ධර්ම 8ම එක බලයෙන් යුක්තව මතුවෙනකොට අන්න එය තමයි පළවෙනි වතාවට කෙලස් ප්‍රහාණය කිරීම හෙවත් සෝවාන් මාර්ගඥානය කියලා හඳුන්වනවා. එතකොට දැනටත් අපි තුල සද්ධාව තියෙනවා. දැනටත් අපි තුල වීර්ය, ප්‍රඥාව, සිහිය, ඒකාග්‍රතාවය තියෙනවා. තිබුණා වුණාට ඒවා කෙලස් නසන්නට සමත් නැහැ. එහෙමනම් කෙලස් නසනවා නිවන් දකින්නවා කියලා අපිට කරන්න තියෙන්නේ මොකද්ද? දැනට තියෙන දුර්ගුණ දුරු කරන්නට ඕන. දැනට පවතින කෙලස් ධර්ම ප්‍රහාණය කරන්නට ඕන. තවම හට නොගත්තා වූ ශක්තිමත් මාර්ගාංග ධර්ම, බෝධිපාක්ෂික ධර්ම, බොජ්ජංග ධර්ම අවදි කරන්න ඕන. එහෙනම් වීර්ය හැටියට, විරිය ඉන්ද්‍රිය හැටියට ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ කාරණය සඳහා අවශ්‍ය මානසික ශක්තිය තමයි මෙතන නිවන් දැකීම සඳහා උපකාර වෙන විරීන්ද්‍රිය හැටියට දක්වන්නේ. ඒතොර ඒ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට දක්වන්නේ ඒ කියන මට්ටමින් වීර්ය හට ගන්නකොට අවශේෂ සියලු චිත්තචෛතසික ධර්මයන් ඒකට අනුකූල කරගන්න. දැන් අපි මුලින් සඳහන් කළා ප්‍රාණඝාතයක් කරන්නට කෙනෙක් පෙළඹෙනකොට, තව කෙනෙකුගෙන් පලිගන්නට පෙළඹෙනකොට, ඒ පලිගැනීම සඳහා වීර්යය උපදිනකොට තමන්ගේ ගත, සිත, චෛතසික සියල්ලක් මේ පලිගැනීමේ කාර්යයට නතු වෙනවා. එතකොට ඒක කරලා මිසක් පස්ස බලන්නේ නැහැ. එතකොට ඒ තරමට කායික මානසික වීර්යය ඒකත් එක්ක බද්ධ වෙනවා. එයි අර වීර්ය විසින් අවශේෂ චිත්තචෛතසික ධර්මයන් හසුරුවන නිසා. ඉතින් කුසල පක්ෂයටත් ඒ විදිහට දැඩි වීර්යයක් ඇති කරගත්තොත් තමයි ගත, සිත, චෛතසික සියල්ලක්ම ඒ අදාළ යහපත් කාර්ය සඳහා මෙහෙවන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසායි ඒ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට හඳුන්වන්නේ. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි සති ඉන්ද්‍රිය. සද්ධා, විරිය, සති. සතිය කියලා කියන්නේ මොකක්ද? සතිය කියලා කියන්නේ සිහිය. එතකොට මේ කාරණේ ගැන මම හිතන්නේ බෞද්ධයෝ හැටියට අපි වැඩිපුරම කතා කරනවා සතිය ගැන. නමුත් හුඟා දෙනා තේරුම් අරගෙන නැතිම කාරණයක් තමයි සතිය කියලා කියන්නේ. ඒ මොකද මේ කාරණේ මත තමයි සම්පූර්ණම මේ නිවන් මඟ තීරණය වෙන්නේ. එතකොට සතිය කියන්නේ මොකද්ද කියලා හරියට හඳුනාගත්තේ නැත්නම් අපිට ಗುಣධම් වල වැඩිමක් සංවර්ධනයක් සිද්ධ කරන්නට පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධිය. මහණෙනි එකම මගයි තියෙන්නේ සත්‍යයේ විසුද්ධිය සඳහා. ඒ කුමක්ද? සතිපට්ඨාන සිහිය පිහිටුවාගෙන. ඒ නිසා බෞද්ධයෙක් හැටියට ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා අපි සියලු දෙනාම මුළු ජීවිත කාලයම වෑයම් කරන්නට ඕන මේ සිහිය කියන්නේ මොකක්ද කියලා හඳුනාගෙන පුහුණු කරන්න. වෙනතුනේ සිහියයි කියලා කියන්නේ අපේ මහානායක හාමුදුරුවෝ පැහැදිලි කරන එක තැනක මේ ප්‍රතඥයාගේ සිත නිරන්තරයෙන්ම අකුසල පක්ෂයේහි ක්‍රියාත්මක වෙන්නට තමයි හුරු වෙලා තියෙන්නේ, ඇබ්බැහි වෙලා තියෙන්නේ. එතකොට අපි මුලින් සඳහන් කළා මම කියලාවත් ඔහු කියලාවත් ආත්මය කියලා එකක්වත් මෙහි ඇත්තේ නැහැ. එතකොට මෙහි තියෙන්නේ හේතු සාධක ටික, ධර්ම ටික. එතකොට හේතුඵල වශයෙන් ඒවා පුරුදු වෙච්ච, ඇබ්බැහි වෙච්ච ක්‍රමයට තමයි සක්‍රිය වෙන්නේ. එතකොට ඒක වෙනස් කරන්නට නම් ඒක වෙනස් කළ හැකි, ඒකට බාධා කළ හැකි යමක් ඒකට එකතු වෙන්නට ඕන. අන්න ඒ විදිහට අකුසල පක්ෂයේම නිරන්තරයෙන් ගමන් කරන්නට අවිචාරවත් පුහුණු වෙලා තියෙන සිත ඒන් මොදවලා කුසල පක්ෂයට නැඹුරු කරන්නට උදව් වෙන යම්කිසි කුසල චෛතසිකයක් අපේම සිත්වල පවතිනවා. අන්න ඒ අකුසලයෙන් මුදවලා කුසල පක්ෂය සිහි ගන්නවන්නට, කුසල පක්ෂයේ පවත්වන්නට උපකාර වෙන මානසික ගුණාංගය තමයි මෙතන සම්මා සතියයි කියලා හඳුන්වන්නේ. සති චෛතසිකයයි කියලා හඳුන්වන්නේ. එතකොට සති ඉන්ද්‍රියයි කියලා කියන්නේ බලවත් භාවයටපත් වුණු ශක්තිමත් වූ සිහිය.
එතකොට ඒ සිහිය පුහුණු කරන්නට අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාරණා 4ක් මූලික කොටගෙන සිහිය පුහුණු කරන්නට පුළුවන්. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියලා 4 සතිපට්ඨානය. සිහිය පවත්වන්න, සිහිය පුහුණු කරන්නට කර්මස්ථාන ප්‍රධාන වශයෙන් 4ක්. ඒවත් ප්‍රභේද බොහොමයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් මූල කර්මස්ථාන 4ක් සතර සතිපට්ඨානයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒවා පදනම් කොටගෙන, ඒවා කර්මස්ථාන කොටගෙන සිහිය පුහුණු කරන්නට වෑයම් කළ යුතුයි. එතකොට එහිදී දැන් උදාහරණයක් හැටියට ගත්තොත් වේදනානුපස්සනාව ගන්නවා. වේදනානුපස්සනාව අපි හිතමු දුක්ඛ වේදනාව. දුක්ඛ වේදනාව ඔස්සේ අපේ අවධානය පවත්වනකොට කොහොමද අකුසලයෙන් මුදවලා කුසල පක්ෂයට අවධානය යොමු කරන්නේ? දැන් දුක්ඛ වේදනාව මතුවෙනකොටම අපේ මනසේ නොසතුට, නොමනාපය, අකමැත්ත, අප්‍රසාදය, ගැටීම, පටිඝය ඕවා තමයි හටගන්නේ. එතකොට අපේ සිතට මේ සිහිය විසින් සිහිපත් කරලා දෙනවා. දැන් මේ වේදනාව අරමුණු කරගෙන මේ සිතෙහි මේ අකුසලයකුයි මතුවෙන්නේ. මේ ද්වේෂයයි මතුවෙන්නේ කියලා සිහිපත් කරලා දෙනවා. ඒත් සිහිපත් කරලා දෙනකොට තමයි අපිට පුළුවන් වෙන්නේ වීර්ය විසින් ඒ අකුසලය යටපත් කරන්න. ඊට පස්සේ කුසලයක් මතු කරගත්තන් පස්සේ අපේ සිතට සිහිපත් කරලා දෙනවා. දැන් මේ කුසලයයි සිතේ අවදි වෙලා පවතින. ඒතර කුසලයයි අවදි වෙලා පවතින්නේ කියලා හරියට දැනගත්තාම තමයි අපිට ඒක නැවත නැවත නඩත්තු කරගන්න, පවත්වා ගන්න, අඛණ්ඩව රඳවා ගන්නට අපිට හැකියාව ලැබෙනවා. ඒ නිසා අකුසලයෙන් සිත මුදවා ගන්නටත්, කුසලයේහි රඳවා පවත්වා ගන්නටත් උපකාර වෙන මානසික ගුණාංගයේවත් චෛතසික ධර්මය තමයි මෙතන සතියයි, එහෙම නැත්නම් සති ඉන්ද්‍රියයි කියලා හඳුන්වන්නේ. ඒ සතිය මූලික වශයෙන් පුරුදු පුහුණු කරද්දී අපි වෑයම් කරන්නට ඕන පින්නතුනේ. දැන් වේදනාව පිළිබඳව අපට ඒ විදිහට නොසතුට නොමනාපය ඇති වෙන්නේ ඇයිද? ඊළඟට සුඛ වේදනාවක් නම් ඒ පිළිබඳව ඇලීමක් බැඳීමක් ඇති වෙනවා. දුක්ඛ වේදනාවක් නම් නොසතුටක් නොමනාපයක් ඇති වෙනවා. ඒ දෙකම ඇති වෙන්නේ කුමක් නිසාද? ඒ වේදනාව අපි අසිහියෙන් යුක්තව විඳින්නට යාම නිසා. එතකොට සිහියයි කියලා කියන්නේ ඒක භුක්ති විඳින්නට යන්නේ නැතිව ඒ දිහා හරියට බාහිරින් බලා ඉන්නාසේ, හරියට වෙනත් කෙනෙක් තවත් කෙනෙක් දිහා පැත්තකින් ඉඳගෙන බලා ඉන්නාසේ, අපි තව කෙනෙක් දිහා බලා ඉන්නාසේ, අපි දිහා වෙනත් කෙනෙක් බලා ඉන්නාසේ, ඒක විඳින්නේ නැතිව, භුක්ති විඳින්නේ නැතිව එහි ස්වභාවය අධ්‍යයනය කරන්නට පුළුවන් හැකියාවක් මේ සිහිය තුළ පවතිනවා. ඒතකොට ඒ ගුණාංගය අනුක්‍රමයෙන් දියුණු කරගත්තාම තමයි අපිට ඇලෙන්නට සුදුසු අරමුණෙහි ඇලෙන්නෙත් නැතිව, ගැටෙන්නට සුදුසු අරමුණෙහි ගැටෙන්නෙත් නැතිව මධ්‍යස්ථව මනසින් යුක්තව ඒ ධර්මතාවයේ ප්‍රඥාවෙන් ප්‍රත්‍යවේක්ෂා කරන්නට පුළුවන්. ඒ සඳහා ඇලීම් ගැටීම් කියන අකුසල ධර්මයන්ට නොගොස් සිහිය නැමැති චෛතසිකය මත පිහිටලා කුසලාරම්මණයක් බවට පරිවර්තනය කරගන්නට අපි දක්ෂ වෙන්න ඕනේ. එතකොට හැම විටම මතුවෙන ආරම්මණය අපිට කුසලාරම්මණයක් කියලාම වෙන් කරන්නට පුළුවන් කමක් නැහැ. දැන් වේදනාව කිව්වන් පස්සේ දුක්ඛ වේදනාව මතුවෙනකොට ඒක කුසලාරම්මණයක් කියලා වෙන් කරන්න බෑ. කෙනෙකුට ඒ නිසා අකුසල් ඕන තරම් මතුවෙන්න පුළුවන්. ඒතර වෙනත් කෙනෙකුට අකුසල් මතුවෙන දුක්ඛ වේදනාව අපට කුසලාරම්මණයක් බවට, කුසල කර්මස්ථානයක් බවට, කමඨහනක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් වෙන්නේ සිහිය පැවතුනොත් පමණයි. සිහිය නොපැවතුනොත් ඒ තැනට කොහෙත්ම ඒ කුසලාරම්මණයක් බවට පරිවර්තනය කරගන්න බෑ. ඊළඟට වෙනත් කෙනෙකුට ඇලීම, බැඳීම, තෘෂ්ණාව හට ගන්නට පුළුවන් සුඛ වේදනාව අපට එසේ අකුසල් ජනිත කරන අකුසලයක් බවට පරිවර්තනය නොවේ, කුසල කර්මස්ථානයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් වෙන්නේ සිහිය පැවතුනොත් තමයි. ඒ නිසා කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන මේ සතර සතිපට්ඨානයේ මූලික කොටගෙන යම්කිසි කෙනෙකුට සිත පුහුණු කරන්නට පුළුවන් නම් ඒ සිහිය මනවින් ශක්තිමත් වූ තැන යමක් නිවැරදිව දකින්න, අකුසලයෙන් මුදවලා කුසලෙහි පිහිටවන්නට ඒ අවධානය යොමු කරන ආරම්මණයෙහි ස්වභාවය නිවැරදිව හඳුනා ගන්නට
ඇලීම් ගැටීම් වලින් තොරව ඒ දිහා බලන්නට පුළුවන් හැකියාවක් සිහිය විසින් ජනිත කරනවා. එසේ ශක්තිමත් වූ ඉන්ද්‍රිය තමයි සති ඉන්ද්‍රිය කියලා හඳුන්වන්නේ. ඊළඟට සමාධි ඉන්ද්‍රිය. සමාධි ඉන්ද්‍රියයි කියලා කියන්නේ සමාධිය කියලා කියන්නේ ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවය සබ්බචිත්ත සාධාරණ චෛතසිකය. ඒක කුසල් සිතෙත් යෙදෙනවා අකුසල් සිතෙත් යෙදෙනවා හැම සිතකම යෙදෙනවා. ඒ හැම සිතකම යෙදෙන ඒකාග්‍රතාවය මෙතන සමාධි ඉන්ද්‍රිය හැටියට හඳුන්වන්නේ නැහැ. ඒක පොදු කාරණයක්. ඒ කියන්නේ එක් අරමුණක් අපිට ගන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. ඒ විවිධ ක්‍රම වලින් ඒ අරමුණ ගන්නට ගියොත් අපිට එක විදිහකින්වත් ඒක හඳුනා ගන්න බැරි වෙනවා. උදාහරණයක් හැටියට දැන් යම්කිසි පුද්ගලයෙක් දිහා බලනකොට ඒ පුද්ගලයාගේ සටහන අපිට එකවරකට ගන්න පුළුවන් එක විදිහකට පමණයි. තව ටිකක් හැරිලා බැලුවොත් වෙනස් විදිහකට, තව ටිකක් හැරිලා බැලුවොත් තව විදිහකට, තව ටිකක් පැත්ත මාරු කරලා බැලුවොත් තව විදිහකට, එහැ හීන් කරලා බැලුවොත් ලොකු කරලා එක එක විදිහට අපිට ඒ සටහන ගන්න පුළුවන්. දැන් ওই හැම විදිහකටම ගන්න උත්සාහ කළොත් එහෙම අපිට එක විදිහකටවත් ගන්න බැහැ. ඒ නිසා එකවරකට අපිට සටහන ගන්න පුළුවන් වෙන්නේ එක් ක්‍රමයකට පමණයි. ඒ නිසා හැම සිතකින්ම අරමුණක් ගන්නට නම් ඒ ගන්නා අරමුණ එක් ආකාරයකින් ගන්නා වූ ඒකාග්‍රතා චෛතසිකයක් ඒ හැම සිතකම තියෙනවා. ඒ නිසා ඒකාග්‍රතා චෛතසිකේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකය. නමුත් ඒක කුසලයේහිත් යෙදෙනවා අකුසලයේහිත් යෙදෙනවා. අකුසල් කරනකොටත් ඒ තනත්තාගේ අවධානය එහි පිහිටනවා. කුසල් කරනකොටත් එහි පිහිටනවා. ඒතකොට අපි මෙහි ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බල ධර්මයක් හැටියට කතා කරන්නේ කුසල චිත්ත ඒකාග්‍රතාවය. අකුසල චිත්ත ඒකාග්‍රතාවය නෙමෙයි. අපරාධයක් කරනකොට ප්‍රාණඝාතයක් කරනකොට හොරකමක් කරනකොට කපටිකමක් කරනකොට දැඩිව සමහරට ඒ පිළිබඳව එකඟ වූ සිතින් කටයුතු කරන්න සිද්ධ වෙනවා. නමුත් එයත් ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. මොකද මේ ඒකාග්‍රතාවය Tamanට අදාළ කාරණයට අවශේෂ චිත්තචෛතසික ධර්ම මෙහෙවනවා. නමුත් මේ නිවන් මඟ පිළිබඳව බෝධිපාක්ෂික ධර්මයක් හැටියට කතා කරනකොට අපි මෙහි කතා කරන්නේ කුසල චිත්ත ඒකාග්‍රතාවය. කුසල් සිතෙහි ඇතිවෙන ඒකාග්‍රතාවය. ඒක කුසල් සිතේ ඇතිවෙන ඒකාග්‍රතාවය කියලා කියන්නේ ඒ ආරම්මණයෙහි සිහිය පිහිටවාගෙන ඒ අකුසලයට යා නොදී ඒ තුල ඇති කරගන්නා වූ එකඟ බව. එකඟ බව නිවන් දකින්නට කොහොමද අපට උදව් වෙන්නේ? පින්නතුනේ යම්කිසි කාරණයක් નિවරදිව අවබෝධ කරගන්නට නම්, નિවරදිව වටහා ගන්නට නම්, નિවරදිව විමසා බලන්නට නම් අපට ඒ පිළිබඳව අවධානය සෑහෙන වෙලාවක් යොමු කරගෙන ඉන්න පුළුවන් වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් වේගෙන් යන වාහනයක අපේ වීදුරුවෙන් එළිය බලාගෙන යනකොට, ජනේලෙන් එළිය බලාගෙන යනකොට අපිට ගස් කොළන්, ගෙවල් දොරවල්, මිනිස්සු බොහෝ දේවල් වේගෙන් පහු වෙනවා පේනවා. හැබැයි එකක්වත් පැහැදිලිව හඳුනා ගන්නට, පැහැදිලිව ඒවාෙහි සටහන් ගන්නට පුළුවන් කමක් නැහැ. මොකද පෙනෙනකොටම වේගෙන් පහු වෙලා යනවා. අන්න ඒ වගේ තමයි අපේ සිත වේගෙන් අරමුණු ගන්නකොට එකම අරමුණක්වත් පැහැදිලි කරගන්නට පහසු නැහැ. ඒ නිසා ඒකාග්‍රතාවයේ දියුණු කරගත යුත්තේ අර වාහනේ ගමන් වේගය අඩු කරන්න අපිට පෙනෙන දේවල් පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ වාහනේ එක තැනක නැවැත්තුවොත් අපිට හොඳටම මේ අසවල් ගසයි, එහි පත්‍ර මෙහෙමයි, එහි කඳ මෙහෙමයි, ඒ ගෙඩි මෙහෙමයි, මල් මෙහෙමයි. ඊළඟට මේ අසවල් පුද්ගලයයි, මේ ඒ පුද්ගලයාගේ සටහන, මේ සියල්ලක්ම નિවරදිව විනිශ්චය කරන්නට පුළුවන්, විමර්ශනය කරන්නට පුළුවන්. අන්න ඒ වගේ ප්‍රඥාව අවදි කරන්නට නම් යම්කිසි අරමුණක නැවතිලා ඒ පිළිබඳව විමසා බලන්නට හැකි ශක්තියක් ගොඩනැගෙන්න. අන්නේ හැකි ශක්තිය තමයි ඒකාග්‍රතාවයේවත් සමාධි ඉන්ද්‍රියයි කියලා මෙහි හඳුන්වන්නේ. සමාධි ඉන්ද්‍රිය ප්‍රබල වෙච්ච තරමට අපිට එක් අරමුණක බොහෝ වෙලා එකම ආකාරයෙන් රැඳී සිටීමේ ඒ අරමුණේ ස්වභාවය වඩාම මනවින් විවිධ ආකාරයෙන් ප්‍රකට කරගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අවසාන කාරණය තමයි පඤ්ඤේන්ද්‍රිය, ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය. ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියන්නේ හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන් මේ නාම රූප ධර්මයන් විනිවිද දකින්නට පුළුවන් මානසික ආලෝකය. අපේ මනසට පුළුවන්කම තියෙනවා හැම අරමුණක්ම ගන්න. හැම අරමුණක්ම ගත්තට කිසිම අරමුණක් පැහැදිලිව දකින්නට මනසට පුළුවන්කමක් නැහැ. පැහැදිලිව යමක් නිවැරදිව දකිනවා නම් ඒක දකින්නට පුළුවන් ගුණයක් මනසේ තියෙනවා. ඒකට තමයි ප්‍රඥාවයි කියන්නේ. ඒක ආලෝකයක් හැටියට හඳුන්වනවා, ප්‍රඥා ආලෝකය.
දැන් අපිට ඇස තිබුණට බාහිර ලෝකේ රූප තිබුණට ඒ ඇසින් රූප දකින්නට පුළුවන්. නමුත් ඒවා කොච්චර දුරට පැහැදිලිද නැද්ද කියන කාරණේ උස් පහත් වෙනවා. හැබැයි ඇහක් තියෙනවා රූපක් තියෙනවා. එතන හොඳට පැහැදිලි ආලෝකයක් තිබුණොත් අපිට හරියටම එහි ස්වභාවය හොඳ හෝ වේවා නරක හෝ වේවා යහපත් හෝ වේවා අයහපත් හෝ වේවා තියෙන්නේ මොකද්ද කියලා හරියට දකින්න පුළුවන්. අන්න ඒ වගේ අපි සිතින් බොහෝ අරමුණු ගන්නට අපිට පුළුවන්. නමුත් ඒ සිතින් ගන්න අරමුණු නිවැරදිව හඳුනා ගන්නට උපකාර වෙන මානසික ආලෝකය ප්‍රඥාවයි. ඒ ප්‍රඥාව කෙනෙකුට කොච්චර දුරට තියනවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් වෙන්නේ යමක් හේතුඵල වශයෙන් විමර්ශනය කරගන්න, ත්‍රිලක්ෂණ වශයෙන් ඒවා පැහැදිලිව දකින්න, ඒ වගේම චතුරාර්ය සත්‍ය වශයෙන් මේ දුකයි, මේ දුකට හේතුවයි, මේ ඒ මිදීමයි, මේ සඳහා මගයි. මේ ගැටලුවයි, මේ ගැටලුව නිර්මාණය වුණු හේතු සාධකයි, මේ විදිහටයි ඒවා වෙනස් කරන්න ඕන. ඒ සඳහා කළ යුතු දේ මේකයි. මෙන්න මේ විදිහට ජීවිතේ බොහෝ කාලයක් හේතුඵල ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය ධර්ම පිළිබඳව වඩා ගැඹුරට පුරුදු පුහුණු කරන්නා වූ මානසික ආලෝකය තමයි ප්‍රඥා ඉන්ද්‍රිය හැටියට චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා කෙලස් ප්‍රහාණය කිරීම සඳහා විද්‍යාව පහළ වීම හෙවත් නිවන් අවබෝධය සඳහා මහෝපකාරී වේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඉන්ද්‍රිය පහ අතරින් පංචේන්ද්‍රිය තමයි ප්‍රමුඛ වෙන්නේ. ප්‍රඥාවෙන් තමයි අවිද්‍යාව දුරු කරන්නේ. ප්‍රඥාවෙන් තමයි නිවන අවබෝධ කරන්නේ. නමුත් අවශේෂ ඉන්ද්‍රියන් වැදගත් වෙනවා පංචේන්ද්‍රිය දියුණු කිරීම සඳහා. ඒ නිසා අපට එක් ඉන්ද්‍රියක් පමණක් වෙන්කොටගෙන ප්‍රගුණ කරන්නට පහසු නෑ. අවශේෂ ඉන්ද්‍රියන්ගේ සහායය සඳහා අවශ්‍යයි. ප්‍රධාන වෙනවා පංචේන්ද්‍රිය. ඒ සඳහා සද්ධා, විරිය, සති, සමාධි කියන අවශේෂ ඉන්ද්‍රිය ධර්ම උපකාර වෙනවා. ඒතකොට මේවා ඉන්ද්‍රිය ධර්ම හැටියට හඳුන්වන්නේ තමන් හා යෙදෙන අවශේෂ චිත්තචෛතසික ධර්මයන් අදාළ කාරණයට මෙහෙවන්න, නතු කරන්න, යොමු කරන්නට පුළුවන් හැකියාවක් මේ චෛතසික ධර්ම තුළ පවතින නිසායි. ඒ නිසා ඉන්ද්‍රිය ධර්ම හැටියට හඳුන්වනවා. මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන ප්‍රමාණයට ਸਰව සම්පූර්ණයෙන්ම වැඩුණොත් ඒතනත්තාට අරහත්ත්වයට පත්වීමේ හැකියාව තියෙනවා. ඊට වඩා ටිකක් අඩු මට්ටමින් වැඩුණොත් අනාගාමී බවට, ඊට වඩා ටිකක් අඩු මට්ටමින් වැඩුණොත් සකදාගාමී බවට, ඊට වඩා අඩුවෙන් වැඩුණොත් සෝවාන් ඵලයට, ඊටත් අඩු මට්ටමින් වැඩුණොත් ධම්මානුසාරී තත්වයට, ඊටත් අඩු මට්ටමින් වැඩුණොත් සද්ධානුසාරී මට්ටමට ගුණ වඩන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කළා. මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම ප්‍රගුණ කරන්නට මේ සුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මේ පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේසනසේ පෙන්ව වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ගම්පහ විලබඩ පාරේ පදිංචිව සිට අභාව ප්‍රාප්ත වන්නට යෙදුණු BLDF බාලසූරිය ආදරණීය මෑණියන් වහන්සේ මියගොස් මැයි මාස 20 වෙනි දිනට වසර 11ක් සපිරීම නිමිති කොටගෙන ඒ ආදරණීය මෞතුමියට පුණ්‍යානුමෝදනා කිරීමත් ඒ වගේම WA විමලසේන දයාබර පියාණන්, KG අරනෝලිස් දයාබර පියාණන්, ඒ වගේම ඩාලිනා අල්විස් දයාබර මෑණියන් ඇතුළු සංසාරගත සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමින් මේ මව්පියන් ඇතුළු සියලු ඥාතීන්ට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණමේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ඒ වගේම දේශකයන් වහන්සේ කරගෙන යන ශාසනික කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්නට ආශිර්වාද කරමින්
සුජීවත්ව සිටින සෑම දිනාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සහ ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සඳහා මේ කුසල් පාරමිතාවක් වේවා සුවසේ නිවන් දකින්නට මේ කුසලයේ හේතු වේවා කියන අරමුණු පෙරදරි කරගෙනයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ශ්‍රියාකාන්ති මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. හැම දිනාටම දහම් අසන්නට මේ පොසොන් පුර පොසළොස්වක් බොහෝ දිනේ අවස්ථාව සලස්වා දෙමින් ධර්ම දානමය මහ පින්කමක් සිදු කරගත්තා. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම ශ්‍රවණමය කුසලයක් සිදු කරගත්තා. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝසසුන් ආරක්ෂා කරන පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ඉහෙන් ආරක්ෂා කෙරෙත්වා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මීට වසර 11කට ඉහතදී මේ පරිලෝයන්ට ඉදුණු BLDF බාලසූර්යාදරණීය මෑණියන් වහන්සේ ඒ වගේම W විමලසේන පියාණන් KG අරනෝලිස් පියාණන් ඩාලිනා අල්විස් මෑණියන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. අප හැම දිනාටම මේ උදාර කුසලය බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම Mm-hmm.